මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්‍රමක සීලය සමාදන් වෙන නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චාරං ධම්මි විරියම්හි සත්තා ලෝකේ අනුත්තරෝ පීනෝපමං කරිත්වා මේ ධම්මං දේසේසි චක්ඛුමා තස්සහං වචනං සුත්වා විහාසින් සාසනේ රතෝ සමතං පටිපාදේසින් උත්තමන්තස්ස පත්තියා තිස්සෝ විඤ්ඤා අනුපන්තා කතං බුද්ධස්ස ශාසනං තී සදහවත් පින්වතුනි අමා මහ නිවන ලබා දෙන මේ ධර්මය අරඹන ලද වීරය ඇති තැනැත්තා සඳහා මිස
කුසීතයා සඳහා නොවන බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙනවා. ස්වාක්ඛාත වූ මේ ධර්ම විනයේ වීරයවන්තයාම සැපසේ වාසය කරන බවත් අලසව කුසීතව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා වීරයවන්තව එක දවසක් ජීවත් වීම උතුම් බවත් බුද්ධ දේශනාවේ දැක්වෙනවා. ඒක නිසායි අද මේ වප්පුර පසළොස්වක පෝය දවසේ වීරයවන්තයාටම අර්ථවත් වන රසවත් වන අන්දමේ ගාථා ධර්මයකුත් කථාන්තරයකුත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බිම්බිසාර රජුරවන්ට අයිති රාජධානියේ චම්පා කියන නගරයේ කෝලිවිස කියන සිටු පවුලක පින්වත් දරුවෙකු උපන්නා. මව්පියන් ඒ දරුවට සෝන කියන නම දුන්නා. මේ සෝන කෝලිවිස සිටු පුත්‍රයාගේ ශරීරය ඊටාම සිව්මැලි සුකුමාරයි. කොයිතරම්ද කියතොත් යටිපතුල් වල ලොම් තිබුණා. මේක ආශ්චර්යවත් දෙයක්. මේ ආරංචිය බිම්බිසාර රජුවන්ටත් අහන්න ලැබිලා එක් අවස්ථාවක රාජ්‍ය කටයුත්තක් සඳහා ගම් ප්‍රධානීන් 80000ක් කැඳ වූ අවස්ථාවේදී බිම්බිසාර රජුරෝ පණිවිඩයක් කියවුවා, දූතයෙක් කියවුවා මම සෝන දකින්න කැමති, සෝන මෙහාට ආවොත් හොඳයි කියලා, එන සලස්සන්න කියලා. ඉතින් සෝනගේ මව්පියන් සෝන සිටු පුත්‍රයාට කියනවා, පුතේ රජතුමා ඔබේ පා දකින්න කැමති, එහෙ ගියාම රජුරුවන් දිහාවට පා දිගු කරන්න එපා, අරමුණිය ගොතාගෙන, ඒ කියන්නේ පර්යංකයෙන් ඉඳ ගන්න, එතකොට රජුරුව පාතල දකි කියලා. අර පිරිස, චම්පානුවර පිරිස බිම්බිසාර රජුරුව දකින්න යන අවස්ථාවේදී සෝන කෝලිවිස සිටු පුත්‍රයා අරගෙන ගියේ දෝලාවකින්. එහෙම එක්කගෙන ගිහිල්ලා රජු හමුවට ගියාට පස්සේ ඒ සෝන සිටු පුත්‍රයා රජුට වන්දනා කරලා අර කියාපු විදියට පර්යංකෙන් ඉඳගත්තා. රජතුමා පාතල දුටුවා, පාදවල ලෝම තිබෙන බව දුටුවා. ඒ ආශ්චර්යවත් සිද්ධිය දුටුවා. ඊළඟට රජුරුව අර 80000ක් ගම් ප්‍රධානීන්ට ඒ රාජ්‍ය කටයුතු පිළිබඳ යම්කිසි අනුශාසනාවක් කළා. කියනවා, දැන් මම නුඹලාට මේ ලෝකීය පිළිබඳ යහපත සාදා ගන්න ආකාරය කියලා දීලා තියෙනවා. පරලෝක පිළිබඳ යහපත සලසා ගන්න අන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න කියලා. මේ කාලේ මේ අවස්ථාව වෙනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ ගිජ්ජකූට පර්වතයේ, ගිජුගුළු පර්වතයේ. ඉතින් මේ 80000ක් පිරිස බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. ඒ යන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට උපස්ථායක හැටියට හිටියේ සාගත කියලා ඔය කසින භාවනාව වල බොහොම ධ්‍යාන ශක්තියින් නැති සංඝයා වහන්සේ නම. ඒ සාගත හාමුදුරුවෝ අර 80000ක් පිරිසට බුදුරජාණන් වහන්සේ හමු කරවීම පිළිබඳ ඒ ආරාධනාව පවා එක්තරා 이르දිමන්ත ආකාරයකට පෙන්눔 කළා. ඒ කියන්නේ හිටි තැනින්ම අතුරු දහන් වෙලා බිම කිමදගෙන යන්න වගේ දක්වලා බුදුරජාණන් වහන්සේට ඒ ආරාධනාව ඉදිරිපත් කළා. ওই විදිහට ඒ දක්වූ 이르දි ප්‍රාතිහාර්ය දැකලා අර 80000ක් පිරිස බුදුරජාණන් වහන්සේටත් වැඩිය මේ සාගත ස්වාමීන් වහන්සේ ගැන අවධානය යොමු කළා. මේක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ සාගත වික්ෂුන් වහන්සේට කිව්වා, සාගත තව තවත් 이르දි දක්වන්නේ කියලා. ඉතින් අහසට නැගිලා අහසේ හිඳ ගැනීම, සක්මන් කිරීම, ගිනි දැල් විහිදුවීම ආදී වශයෙන් ඒ තේජෝ කසිනේට අදාළ නොයෙකුත් ප්‍රාතිහාර්ය දක්වලා ඉවර වෙලා බිමට බැහැලා බුදු පියාණන් වහන්සේගේ පා වැඳලා භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයා කියලා ප්‍රකාශ කළා. ඒක අහලා අර පිරිස කල්පනා කළා, ශ්‍රාවකයා මේ තරම් පුදුම දේවල් කරනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ කොහොම කෙනෙක්ද කියලා ශ්‍රද්ධාවක් ඇති කරගත්තු අවස්ථාවේදී ඔන්න බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල කතාවෙන් යුක්ත යම්කිසි ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අහලා අර 80000ක් පිරිසම හුනස්නෙදිම ඒ සෝවාන් ඵලය ලැබුවා කියලා සඳහන් වෙනවා. සෝවාන් ඵලය ලබාගෙන උත්තමන්නේ උපාසක තුනුරුවන් සරණ ගිය උපාසකයින් බවට පත් වුණා. ඊළඟට මේ පිරිස අතර හිටිය සෝන කෝලිවිස සිටු පුත්‍රයාට මේ ධර්ම දේශනාව වඩාත් හිතට කාවැදිලා කල්පනා කරනවා, මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව ඉහි ජීවිතයේ ඉඳගෙන පහසු නෑ පිරිසුදුව බ්‍රහ්මචර්යාව රකින්න මම පැවිදි වෙන්න ඕන කියලා අදහස් අදිෂ්ඨාන කරගෙන බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදු පියාණන් වහන්සේත් පැවිද්ද උපසම්පදාව හැම දුන්නා.
උපසම්පදා වෙලා වැඩි කලක් යන්න කලින් මේ සෝන ස්වාමින් වහන්සේ සීතවනය කියලා කියන ඒ ආරාමයේ ඒ සේනාසනෙට ගිහිල්ලා දැඩිව වීර්ය ආරම්භ කළා. කොයිතරම්ද කියතොත් වැඩි කාලයක් සක්මනේ ගත කරලා ඒ ලොම් තිබුණු යටිපතුල් පැලුණා. පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. ලේ ගලලා අර සක්මන හරියට හරගුන් මැරුව තැනක් වගේ, ගවයින් මැරුව තැනක් වගේ ලේ සක්මන ලේ වලින් වැකිලා තියෙනවා. ඒ තරම් වීර්ය වඩලත් රහත් වෙන්නේ නැති වෙනකොට මේ සෝන ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා විවේක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේගේ යම්තාක් අරමුණ ලද වීර්ය ඇති ශ්‍රාවකයන් සිටිනවා නම් ඒ අයගෙන් කෙනෙක් මම මේ තරම් වීර්ය දරලත් මට රහත් බව ලැබුණේ නැහැ. ඒක නිසා දැන් අපේ පවුලේ නොයෙකුත් විදිහේ ධන වස්තුන් තිබෙනවා. ඒක නිසා භෝග සම්පත් විඳිමින්ම පින් කරන්න ඕන කියලා ගිහි වෙන්න කල්පනා කළා. මේ අදහස බුදු පියාණන් වහන්සේට ඒ ගිජුකුළු පවුහි වැඩ සිටි බුදු පියාණන් වහන්සේට මේ සෝන කොලිවිස හාමුදුරුවන්ගේ සිටිවිල්ල වැටහුණා. ඒ විතර පෙනුණා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේම අර නිතර ධර්මයේ සඳහන් වෙන එකක් තමයි හැකුළු අතක් දිගු කරනවා වගේ දිගු කර අතක් හකුලන්නා වගේ ඒ තරම් ඉක්මනින් ගිජුකුළු පවුවෙන් අන්තර්ධාන වෙලා සීතවනෙහි ඒ පෙනී සිටියා. ඊළඟට ඒ සීතවනයේ වැඩ වාසය කරන අනිත් සංඝයා වහන්සේලාත් එක්ක සේනාසන චාරිකාවේ සෙනසුනෙන් සෙනසුනට ඒ කුටියෙන් කුටියට බැලීමට වගේ බුදු පියාණන් වහන්සේ වඩිනවා. එහෙනම් වඩින අතරේ සෝන කෝලිවිස හාමුදුරුවන්ගේ සක්මන ළඟට ඇවිල්ලා සංඝයා වහන්සේලාගෙන් අහනවා කාගේද මේ සක්මන මේ ලේ වැකුණු සක්මන මේක හරියට හරක් මරපු තැනක් වගේ කියලා කිව්වහම ඒ සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ මේ අර සෝනායුෂ්මතුන්ගේ සක්මනයි ඒ සෝනායුෂ්මතුන් බොහොම උග්‍ර විදියට අධික වීරය දරලා සක්මන් කරලා මේ විදියට සක්මන ලේ වලින් වැකුණායි කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ අර සෝන හාමුදුරුවන්ගේ කුටියට වැඩම කළා ඒ පැනවූ ආසනයේ ඉඳගෙන ඊළඟට සෝන හාමුදුරුවන්ගෙන් අහනවා සෝන ඔබට මේ වගේ සිතිවිල්ලක් ඇති වුණා නේද විවේක අවස්ථාවක? දැන් ඉතින් මෙච්චර වීර දරලත් මම රහත් වුණේ නැහැ. ඒක නිසා ගිහි වෙන්න ඕන කියලා. ඉතින් ස්වාමීනි කියලා කිව්වහම ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. සෝන නුඹ ගිහිව ඉන්න කාලෙදී වීණා වාදනය ගැන දක්ෂයෙක් නේද? එසේ ස්වාමීනි කිව්වා. කොහොමද මේ වීණාවේ අර තත් ගාක්ම තදින් ඇදලා තියෙනකොට තදට තියෙනකොට වීණාව හොඳට සද්ද එනවද? වාදනය කරන්න පුළුවන් තත්වයක තියෙනවද? නැත ස්වාමීනි. වීණාවෙතත් ඕනවට වඩා ලිහිල්ුණොත් එතකොට ඒ සද්දේ හොඳද? වීණාව හොඳට වාදනය කරන්න පුළුවන්ද? ඒත් බෑ කිව්වා. එතකොට එහෙනම් සෝන ඒ වීණාව පමණට වඩා වීණාවෙතත් තදව අදින්නෙත් නැතුව ලිහිල්ව තබන්නෙත් නැතුව තිබුණු අවස්ථාවේ නේද හොඳට වාදනය කරන්න පුළුවන් එසේ ස්වාමීනි කියලා. ඉතින් ඒ වීණාව උපමාවෙන් සෝන ස්වාමීන් වහන්සේට යම්කිසි අවවාදයක් දුන්නා. එහෙම දීලා අහසින්ම වැඩම කළා නැවතත් ගිජුගුළු පවුවට. සෝන ස්වාමීන් වහන්සේ ඒ අවවාදය අනුව ක්‍රියා කරමින් නැවතත් වීරිය වඩලා තේරුම් ගත්තා වීරිය සමතාව කියන කාරණය. වීරිය පිළිබඳව යම්කිසි මධ්‍යස්ථ භාවයක් තිබෙන්න ඕන කියන කාරණය. ඒ වගේම අර ඉන්ද්‍රිය සමතාව කියලා කියන එකක් මේ ධර්මයේ තිබෙනවා. මෙතන ඉන්ද්‍රිය කියලා කියන්නේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය. අපි මේ බාහිර ඉන්ද්‍රිය හැටියට සලකන ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රියන් නෙවෙයි. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන අරහත්ත්වයට උපකාර වන ඉන්ද්‍රිය ධර්මයන්. ඒවා පිළිබඳව යම්කිසි සමතාවක්. ඒවා හරියට මධ්‍යස්ථ ස්වභාවයක්. ඒවා පිළිබඳ මධ්‍යස්ථ ප්‍රමාණයකට වැඩිම ඒ වැදගත්කම සෝන ස්වාමීන් වහන්සේ තේරුම් අරගෙන තමත්ම ඉක්මනින්ම අරහත් භාවය ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙම රහත් වෙලා ඉවර වෙලා ඊළාට කල්පනා කළා මම භාග්‍යවතුන් වහන්සේට මගේ අරහත්ත්වය ප්‍රකාශ කරන්න ඕන කියලා. මා රහත් වුණා බව ප්‍රකාශ කරන්න ඕන කියලා භාග්‍යවතුන් බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ඒ රහතන් වහන්සේ කෙනෙකුගේ සිතේ తত্ত্বය ධර්ම කාරණා රාශියක් ඉදිරිපත් කරන අන්දමින් ඉදිරිපත් කළා තමා රහත් වුණු බව නොකියා. ඉතින් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා ඒක ගැන ප්‍රශංසා කරමින් මෙන්න මේ වගේ තමයි නියම විදියටම කුල පුත්‍රයින් Tamanගේ අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ. කාරණය ඉදිරිපත් කරනවා තමා ඒකට කිට්ටු කරගන්නේ නැතුව. ඒ කියන්නේ තමා ලැබූ බව තියාපාන්නේ නැතුව ධර්ම කාරණා මගින් අරහත්ත්වය හෙලි කරනවා. ඒක ඇඟි කරනවා. ඒක තමයි නියම ක්‍රමය කියලා බුදු පියාණන් වහන්සේ ඒකට ප්‍රශංසා කරලා ඉවර වෙලා ඒ අධිගම අල්පේච්ඡතාව වගේ වටිනා ගුණයක් ඒකටත් ප්‍රශංසා කළා. ඊළඟට කියනවා සෝන ඔබ ඊටාම සිව්මැලි ඔබේ ශරීරය ඊටාම සිව්මැලි ඒක නිසා මම ඔබට එකපටක් ඇති පාවහන් පළඳින්න පාවහන් පාවිච්චි කරන්න අනුදැන වදාරනවා කියලා. එතකොට මේ සෝන ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මම 80 ගැලක් මසුරන් සහිත තව නොයෙකුත් සැප සම්පත් අතහැරලා ඉහිගෙන් නික්මලා පැවිදි වුණා.
එතකොට එහෙම පැවිදි වෙලා මම මේ එක පටක් ඇති පාවහන් සංගලක් විශේෂයෙන් මේ විදිහට විශේෂ වරප්‍රසාදයක් හැටියට පාවිච්චි කරන්න ගත්තොත් නොයෙකුත් දෙනා කතාවල් හදන්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන්. මේ සෝන කෝලිවිස හාමුදුරුවෝ අරතරන් ගැල් 80ක් තරම් මසුරන් අතහැරලා ඇවිල්ලා දැන් මේ එක පටක් ඇති පාවහනක්කට ඇල්ම ඇති කරගත්තා කියලා. ඒකට ඇලුනා කියලා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලා සඳහා පොදුවේ පාවහන් පාවිච්චි කිරීම අනුදැන වදාරනවා නම් මමත් පාවිච්චි කරනවා. භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලාට පොදුවේ ඒකට අවසර දෙන්නේ නැත්නම් මාත් පාවිච්චි කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේදී තමයි සංඝයා වහන්සේලාට පළමුවෙනි වරට අර කියාපු විදිහට පාවහන් පැනදීමේ පවා කපටක් ඇති පාවහනක් පැනදීමට මම අනුදැන වදාරනවා කියලා ප්‍රකාශ කළේ. ඉතින් ඒක තුලින් හුඟක් කාරණා මේ පින්නතුට හිතා ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ ඊට පසු අවස්ථාවක අර ඒතදග්ග කියලා කියන ඒ ක්‍රමයට බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ඒ අංශ වලින් විශේෂයෙන් කැපී පෙනෙන ශ්‍රේෂ්ඨත්වයටපත් වුණු සංඝයා වහන්සේලාට අග්‍රස්ථානය ලබා දුන්නා. ඒ වගේම මේ සෝන කෝලිවිස ස්වාමීන් වහන්සේට ආරද්ධ වීරිය අරමන ලද වීරිය ඇති මගේ ශ්‍රාවකීන් අතර අග්‍රයි මේ සෝන කෝලිවිස කියලා ඒ විදිහට සෝන ස්වාමීන් වහන්සේට විශේෂ ගෞරවයකුත් දක්වුවා. ඉතින් ඒ කාරණාව ඔක්කොම ඉදිරිපත් කරමින් තමයි ඊළඟට සෝන ස්වාමීන් වහන්සේ තමන්ගේ අතීත ප්‍රතිපත්ති මාලාව ගාථා වලින් දැක්වූ ඒ තේර ගාථාවල සඳහන් වෙන ගාථා දෙකක් තමයි අපි අද මේ මාතෘකා හැටියට කලින් මේ සඳහන් කළේ. අච්චාරද්ධම්මි විරියම්හි සත්තා ලෝකේ අනුත්තරෝ දීනෝපමං කරිත්වාමේ ධම්මං දේසේසි චක්ඛුමා. පමණට වඩා වීරිය වැඩිම පිළිබඳ කාරණේ ගැන ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ වීණාව උපමා කරගෙන මට ධර්මයේ දේශනා කළාය. තස්සහං වචනං සුත්වා විහාසෙන් ශාසනේ රතෝ උන්වහන්සේගේ ඒ ධර්මය අහලා මම ශාසනයේ යල්ම ඇති කරගෙන නැවතත් ඒ වීරිය වැඩුවා කියන එකයි. සමතං පටිපාදේසින් උත්තමත්ථස්සපත්තිය. උත්තමාර්ථය වූ උතුම් නිර්වාණය සඳහා ඉන්ද්‍රිය සමතාව. ඒක මම සලසා ගත්තා. ඒක සකස් කරගත්තා. ඊළඟට තිස්සෝ විද්‍යානුප්පත්තා කතං බුද්ධස ශාසනං. ත්‍රිවිද්‍යාව ඒ කියලා කියන්නේ අර පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්ඛු ආසවක්ඛය කියලා කියන ඒ අභිඥා තුන මම ලබා ගත්තය. කතං බුද්ධස ශාසනං බුදුරජාන් වහන්සේගේ අනුශාසනය මා නිම කළා කියන ඒ විදිහට අර ගාථාවල සඳහන් වෙන ගාථා දෙකක් තමයි අපි මේ මාතෘකා හැටියට ලැබුවේ. දැන් ඊළඟට මේ කථාන්තරය තුලින් අපට හෙළි වෙනවා මේ සෝන කෝලිවිස ස්වාමින් වහන්සේගේ චරිතයේ උදාර ගුණ රාශියක්. විශේෂයෙන්ම මේ වීරිය වැඩිම පිළිබඳව අරතරම් සිව්මැලි පතුල් ඇති කෙනෙක් සාමාන්‍යයෙන් ඒ වගේම සමහර විට මාන්නයක් ඇති කරගත්තා නම් කියන්න පුළුවන් බිම්බිසාර රජුරුවන් පවා මගේ මේ ආශ්චර්යවත් කාරණේ දකින්න මා කැඳෙව්වා. මට බෑ සක්මන් කරන්න කියලා. එහෙම මේක කරන්නේ නැහැ. එහෙම මගේ හැරියේ නැහැ. මේ වීරයවන්තව සක්මන් භාවනාවේ යෙදුනා. අන්තිමට පතුල් පැලිලා ලේ ගන්නකම්. ඒ තරම් උග්‍ර විදියට වීරිය කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ වීණාව උපමාව නුවණින් තේරුම් අරගෙන ඒ අනුව අර කියාපු වීරිය සමතාවකට මධ්‍යස්ථ තත්වයකටපත් කරගෙන තමයි අරහත්ත්වය ලබා ගත්තේ. ඒ වගේම අරහත්ත්වය ලබාගෙන බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒක ප්‍රකාශ කළෙත් බොහොම ආදර්ශවත් අන්දමින් තමා මම මේ රහත් බව ලබා ගත්තා කියන නොකිය රහතන් වහන්සේ කෙනෙකුගේ සිතේ ස්වභාවය තමන්ට වැටහෙන ආකාරයට ඉදිරිපත් කළා ධර්ම කාරණා වශයෙන්. ඒ වගේම කොයිතරම් අල්පේච්ඡද කියතොත් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වුණේ බුදු පියාණන් වහන්සේ පාවහන් අනුදැන වදාළම ඒක සංඝයා වහන්සේලාටත් පොදුවේ දෙනවා නම් ඒක අවසරය දෙනවා නම් පමණක් මම පාවිච්චි කරනවා කියලා ප්‍රකාශ කළා. මේ හැම එකක්ම අපට ආදර්ශයට ගත යුතු තරම් වටිනා ගුණ සමූහයක්. ඊළඟට දැන් මේ ධර්ම කාරණා වශයෙන් කල්පනා කරලා බලනකොට මෙතන වැදගත්ම ගැඹුරුම කාරණය තමයි මේ වීර්ය සමතාව කියන එක. මේ වීර්ය සමතාවත් ඒ වගේම ඉන්ද්‍රිය සමතාවත් මේ වචන ටිකක් තේරුම් කරන්න සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සමතාව කියලා කියන්නේ පින්නතුනේ දැන් ඔය අපි දැන් සඳහන් කළා නිවන් දැකීමට උපකාර වන ඉන්ද්‍රිය අස කන නාසය දිවකය කියන ඒ බාහිර ඉන්ද්‍රියන් නොවේ. ඇත්ත වශයෙන්ම උපකාර වෙන්නේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා ඒ ශාසනයේ දැක්වෙන ඉන්ද්‍රිය පහ. මේවා ඉන්ද්‍රිය හැටියට දක්වන්නේ මේවා තමන්ගේ సంతානය දියුණු කරලා ශක්තිමත් කරගත්තු අවස්ථාවේදී ඒ බලයෙන් පුළුවන්, ඒ ශක්තියෙන් පුළුවන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න. මේ පහේ එක්තරා ක්‍රමානුකූලත්වයකුත් තියෙනවා හිතා ගන්න පුළුවන්. දැන් ශ්‍රද්ධාව ඇති කෙනාට තමයි වීරිය පහළ වෙන්නේ. වීරිය ඇති වෙන්නේ. ශ්‍රද්ධාව තුලින් වීරිය මතු කරගන්න. එහෙම නැත්නම් වීරිය මතු කරගන්න ඕන නිසා ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා.
ඊළඟට වීරිය උපකාර කරගෙන තමයි සතිය පිහිටුවා ගන්න. සතිපට්ඨාන වශයෙන් ඔය දක්වන සතිය පිහිටුවා ගැනීමට වීරිය උපකාර වෙනවා. ඊළඟට ඒ සතිය දියුණු කර ගැනීමෙන් තමයි සමාධිය සිත එකඟ කර ගැනීම. ඒ එකඟ කරගත්තු සිතින් තමයි විදර්ශනාත්මක වශයෙන් යථා තත්ත්වයේ තේරුම් අරගෙන ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයේ තේරුම් අරගෙන ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව මතු කරගන්න. මේ විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහේ එකිනෙකට සම්බන්ධතාවක් තිබෙනවා. නමුත් මේවා මේ සමතාව ගැන කතා කරනකොට වෙන විදිහකට විග්‍රහ කරන්න සිද්ධ වෙනවා. මේ සද්ධාවත් ප්‍රඥාවත් කියන කාරණා දෙක ඒක යුගලයක්. ඒවා යුගල ධර්ම හැටියට දක්වනවා. දැන් සද්ධාව කියන එක හදවත හා සම්බන්ධයි. ශ්‍රද්ධාධාති කියලා කියනවා. හදවත පිහිටුවා ගැනීම. ඒ හැඟීම හා සම්බන්ධ දෙයක් භාවමය කොටස පුද්ගලයෙකුගේ සිතේ ඒ පුද්ගලයෙකු පිළිබඳව හැඟීම් පිළිබඳ කොටසට අයිති මේ ශ්‍රද්ධාව කියන ගුණය. ප්‍රඥාව වැටහීම් පක්ෂයට අයිති, බුද්ධිමය පක්ෂයට අයිති. ඉතින් මේ දෙක අතර සමතාවක් තිබිය යුතුයි. අර අතීත ආචාර්යවරුන් දක්වනවා ශ්‍රද්ධාව අඩු ප්‍රඥාව වැඩි කෙනා එහෙම නැත්නම් ප්‍රඥාව නෙවෙයි බුද්ධිය පමණක් දිනු ගත්තු කෙනා කෛරාටිකයෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව විතරක් තියෙන බුද්ධිය අඩු තැනැත්තා මෝඩ තැනැත්තෙක් බවට පත් වෙනවා. නුසුදුසු දේ පිළිබඳවත් ශ්‍රද්ධාව ඇති කරගන්න. මේවා සමබර කරන්න ඕන. එතකොට ප්‍රඥාව වඩා ගැනීම සඳහා යන ඒ ගත යුතු ප්‍රතිපදාවට බහින්නේ ශ්‍රද්ධාව තුලින්. ඒක නිසායි ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නේ. ඒ දෙක එහෙමයි. ඊළඟට ඒ වගේම තවත් යුගලයක් තියෙනවා වීරියත් සමාධියත් කියන එක. දැන් වීරිය කියන එක නොසන්සුන් බවට ළඟයි. වීරිය වැඩි වීම සිතේ නොසන්සුන් වෙන්න උපකාර වෙනවා. ඒක දැඩිව වීරිය වැඩිවොත්. දැන් සෝනහාමුදුරන්ට සිද්ධ වුණේ ඒකයි. සමාධිය කියන එක සිත ඒ ලීන බවට එහෙම නැත්නම් තන්පත් බවට හේතු වෙන දෙයක්. සමාධිය තන්පත් බව. වීරිය තුලින් නොසන්සුන් බවක් එනවා. සමාධිය ඉලක්කයේ සංසුන් බව එහෙම නැත්නම් තන්පත් බව. බැලු බැලමට මේවා ප්‍රතිවිරුද්ධ වගේ පේනවා. නමුත් මේවා ක්‍රමානුකූලව සමව වඩන්න ඕන. වීරිය නැතිව සමාධිය ලබා ගන්නත් බෑ. යම්කිසි සමාධි මට්ටමකට එන්න වීරියක් අවශ්‍යයි. ඒවා නිකන් හිටියට ලැබෙන්නේත් නැහැ. මේ හැම එකටම මැදින් තිබෙන සතිය තමයි තරාදියේ මැදින් තියෙනා වගේ අර සද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් සම කරන්නේ. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මෙතන මේ පහ අතර තියෙනවා මේ ධර්ම අතර. ඉතින් ওই වීරිය සමතාව කියන එක මේ ශාසන ඊටාත්ම වැදගත් කාරණයක්. ඒක තුල තිබෙනවා ඉන්ද්‍රිය සමතාව, වීරිය සමතාව. මේ ඉන්ද්‍රිය සමතාව තුලින් අපට දකින්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ දැක්වූ මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව. එකක්වත් අන්තයට අන්තවාදී නෑ මෙතන. හැම එකක්ම උපකාර කර ගන්නවා මධ්‍යස්ථ මට්ටමකින්. ඉතින් මේ මධ්‍යස්ථ මට්ටමට ගේන එකත් ඇතම් කෙනෙකුට අර ඒ චරිතානුකූලව සමහර විට සීමාව ඉක්මවල යන්න පුළුවන්. ඉතින් වෙන එකක් තමයි බුදු පියාණන් වහන්සේට පවා. දැන් මේ සෝනහාමුදුරන් අධිකව වීරිය වඩලා මේ විදිහට පතුල් පැලිලා ලේ ගන්න තත්වයටපත් වුණා වගේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව මේ පින්දුතුන් කවුරුත් අහලා තියෙනවා. අර අන්ත දෙක ගැන කතාන්තරේ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදී එහෙම තියෙන්නේ. ඉස්සෙල්ලා බුදු පියාණන් වහන්සේ තත්ත්‍කිලමථානුයෝග කියලා ඒකාන්තයට ගියා. ඉස්සෙල්ලා කාමසුකල්ලිකානුයෝගයේ මේ මුලින්ම අධ්‍යකලා යාවේ රජගෙදරදී. ඉතින් ඒ අන්තයට ගිහිල්ලා පස්සේ තමයි මධ්‍යස්ථ මට්ටමකට පැමිණියේ මැදුම් පිළිවෙතට. පමණක් නෙවෙයි එක් අවස්ථාවක අනුරුද්ධ නන්දිය කිම්බිල කියන ස්වාමින් වහන්සේලා තුන් නමකට බුදු පියාණන් වහන්සේ තමන් බෝධිසත්ව කාලයේදී මෙන්න මේ ඉන්ද්‍රිය සමතාව මේ වීර්ය සමතාව ප්‍රත්‍යක්ෂ කරගත්තු ආකාරයත් ඊ타ත්ම කුළුපගන්දමින් ප්‍රකාශ කළා. මම එක් අවස්ථාවක දැඩිව වීරිය යෙදුවයි ඒක ඊළඟට උපමාවකුත් දක්වනවා. එතන හදියට වටුවෙක් දැඩිව අල්ලගන්න යන කෙනාගේ ග්‍රහණයට අහුණු වටුව සමහර විට මැරෙන්න පුළුවන්. ඒ තදට ඇල්ලුවොත් ඊළඟට පමණට වඩා ලිහිල්ව ඇල්ලුවොත් ඒ සතා පියාඹල යනවා. ඔන්න ඔය විදිහට මම තේරුම් ගත්තා ඒ උපමාව අනුව ඒ වීරිය සමකල යුතු බව කියලා තමන් වහන්සේගේ අත්දැකීම් ආශ්‍රයෙන් ප්‍රකාශ කළා. ඊළඟට අතීත ආචාර්යවරුත් නොයෙකුත් අවස්ථාවල විවිධ උපමා වලින් මෙන්න මේ වීර්ය සමතාව පිළිබඳව කාරණා දක්වනවා. පොතපතේ තියෙන කීපයක් ගත්තොත් ඒක උපමාවක් තමයි ශල්‍ය වෛද්‍යවරයාගේ උපමාව. අතීතයේ ශල්‍ය වෛද්‍යවරු තමන්ගේ ශිෂ්‍යයන්ට ශල්‍ය කර්මය ඉගැන්වුවේ විශේෂයෙන්ම ඇස් වල ඒ සත්කම් කිරීම ආදී කාරණා පිළිබඳව වෙන්න ඕන. උපුල් පෙත්තක් වතුරේ පහවෙන උපුල් පෙත්තක ඒ ආයුධයෙන් ඉරියැඳීම. මේක එතකොට අර පමණට වැඩිය කලබල කෙනාගෙන් සිද්ධ වෙන්නේ අර උපුල් පෙත්ත එක්ක දියේ ගිලෙනවා එහෙම නැත්නම් ඒක කැපිලා යනවා. අදක්ෂ පුද්ගලයා ඊටමත් කිසිම දක්ෂකමක් නැති කෙනා උපුල් පෙත්තට අර ආයුධය තියන්නවත් බය වෙනවා. නියම දක්ෂ සමව වීරිය යොදන්න පුළුවන් කෙනා තමයි ඊටමත්ම සීරුවෙන් අර උපුල් පෙත්තේ ඒ ආයුධයෙන් ඉරියැඳලා තමන්ගේ ඒ අභ්‍යාසය සමත් වෙන්නේ. ඒ උපමාව දෙනවා. තවත් උපමාවක් දෙනවා
නලයක තෙල් නලයක තෙල් පිරවීමේ උපමාව. කලබලව තෙල් පුරවන්න ගියොත් තෙල් ඉහිරෙනවා. ඇතම් කෙනෙකුට ඒක ඉහිරෙයි කියලා බයයි තෙල් වක්කනනත් බැරි වෙනවා කට කුඩා නලයකට. නමුත් ඒක සමව ඊ타ත්ම තම වීරියක් යොදනවා නම් කල්පනාකාරීව සතියෙන් සීරුවෙන් තෙල් පුරවන්න පුළුවන්. මොන විදියට උපමා දක්වනවා අපි තව මේ යුගයේ චින්තනයට ගැලපෙන උපමාවක් ගත්තොත් පොතපතේ නැතත් අපි ටිකක් හිතමු ඔය දැන් ඔය ධාවන තරඟ තියෙන ඔය ක්‍රීඩාංගණවල මහා දීර්ඝ ධාවන තරඟ සමහර විට ක්‍රීඩාංගණයේ වට 10ක් දුවන දියුමක් කියලා හිතමු. ඔය ඉතින් සමහර අදක්ෂ ධාවකයා මොකක්ද කරන්නේ? අර පිරිසගේ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් බලාපොරොත්තුෙන් මුල් රවුන්ඩ් දෙක තුන දුවනවා පුළුවන් වේගෙන්. අන්තිමට හති වැටිලා තරඟයෙන් ඉවත් වෙන්නත් සිද්ධ වෙනවා. නමුත් අර නියම දක්ෂයා මොකද කරන්නේ? හැල්මේ දුවනවා. මුල් වට කීපේ හැල්මේ දුවලා අවසාන අවස්ථාවේ තමයි අන්න අර චතුරංග සමන්නාගත වීරය කියලා කියනවා වගේ අර ඉතුරු කරගත්තු ශක්තිය යොදලා හරියට වෙලාව ආවහම බොහොම වේගයෙන් දුවලා ඒ තරගෙන් ජය ගන්නවා. ඉතින් අපේ බුද්ධ චරිතය ගැන හිතුවත් බුද්ධ චරිතයේ සඳහන් වෙනවා චතුරංග සමන්නාගත වීරය කියලා මේ පින්නතුන් අහලා ඇති. අර වෙලාව ආවට පස්සේ හරියට වීර සමතාව ආවට පස්සේ යොදන වීරය අන්න ජීවිත පරිත්‍යාගයෙන් කරන එකක්. හම් නහර ඇට පමණක් ඉතුරු ඒවා මස්ලේ වියලි ඒවා යම් පුරුෂ ථාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් අර්ථයක් යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත යුතුද ඒක ලබාගෙන මිසක් මේ වීරය නතර කරන්නේ නැහැ කියලා ඒ චතුරංග සමන්නාගත වීරය නෙමින් හඳින උත්කෘෂ්ඨම ප්‍රධානය උත්කෘෂ්ඨම වීරය බුදු පියාණන් වහන්සේත් එදුවා ඒ විදිය වීරයක් යොදන හැටියට ශ්‍රාවකීන්ටත් අනුදැනවා දාලා. නමුත් මේ වීරය සාර්ථක වෙන්නේ අන්න අර කියාපු විදියට ඉන්ද්‍රිය සමතාව මතු වුණු අවස්ථාවේ මධ්‍යස්ථ තත්වයට ගියාට පස්සේ ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ මදුම් මගට පැමිණියාට පස්සේ අර චතුරංග සමන්නාගත වීරිය තුලින් බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂ කළේ. ඉතින් සෝන ස්වාමීන් වහන්සේටත් සිද්ධ වුණේ අර මුලදී තමන්ගේ ශරීරයට ඔරොත්තු නොදෙන අන්දමින් සිව්මැලි කයක් තිබුණ නිසා ශරීරයට ඔරොත්තු නොදෙන අන්දමින් සක්මනේ වැඩි කාලයක් උග්‍ර අන්දමින් වීරිය දැරුවා. ඒක තුලින් තමයි අර තමන්ට මුල් අවස්ථාවේදී අධෛර්ය වෙන්න පවා සිද්ධ වුණේ. ඉතින් ඔය නොයෙකුත් උපමා වලින් වීර සමතාව පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ දක්වන ඇත්ත වශයෙන්ම අපි අර මුලදී ප්‍රකාශ කළ ආකාරයට මේ වීරයේ වටිනාකම හැම තැනම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කොයිතරම්ද කියතොත් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා අතීත බුදුවරයෙකු පිළිබඳ ප්‍රවෘත්තියක්. සිකී කියන බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක තමන්ගේ අග්‍ර ශ්‍රාවක අභිභූ කියන ඒ භික්ෂුන් වහන්සේත් සමග එක්තරා බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. ඒ ශ්‍රාවකයන් වහන්සේටම ඒ අභිභූ ස්වාමීන් වහන්සේටම බ්‍රහ්මයින්ට ධර්මයේ දේශනා කරන්න පැවරුවා. ඒ අවස්ථාවේදී අභිභූ ස්වාමීන් වහන්සේ ඒ මහා 이르දි බල ඇති ස්වාමීන් වහන්සේ නමක් දහසක් ලෝක ධාතුන්ට ඇහෙන අන්දමින් එක්තරා යම්කිසි ගාථා දෙකක් ප්‍රකාශ කළා. ඒවා ඊ타ත්ම ප්‍රකටයි. ඔය වීරයවන්තයින් අතර අරුණවතී සූත්‍රය නමින් හැඳින්වෙනවා. ඒක ගාථාවක් ඇතමිට මේ පින්නතුන්ට අහන්න ලැබෙන්නත් ඇති කලින් ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ ධුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ. ඒක අහනකොටත් අර වීරිය මතුවෙන විදියට යොදලා තියෙන්නේ. අරඹව් නික්මෙව් යෙදෙව් බුදු ශාසනෙහි ධුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ. නසව මරුසෙන් හැම එහෙම නැත්නම් පළවව් කියන එක වගේ නසව මරුසෙන් හැම බටගිය බින්දින ඇතුසේ ඔය විදිහට වීරිය හා සම්බන්ධ දේශනා ධර්මයේ තියෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා ඔය නිදිමත අලස ගතිය දුරු කිරීම සඳහා උපකාර වෙන ධර්ම හැටියට දක්වන්නේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ අපේ චිත්තසංතානයේ යම්කිසි ශක්තියින් තුනක් තියෙනවායි. ආරම්භ ධාතු යමක් අරඹන්න පුළුවන් ශක්තිය අප තුල තිබෙනවා. නික්කම ධාතු අරඹල කරගෙන යන්න පුළුවන් හැකියාව අප තුල තිබෙනවා. පරක්කම ධාතු ඒ කරගෙන යන අතරේ ඒ එන බාධක ජය ගන්න පුළුවන් ශක්තියත් අප තුල තිබෙනවා. ඒකම තමයි අර ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනයේ අරඹව නික්මෙව් යෙදෙව් බුදු ශාසනයේ කියලා කියන්නේ. ආරම්භය කරනවා ඊළඟට නික්මෙනවා ඒ සඳහා තව ක්‍රියාත්මක වෙනවා ඊළඟට යෙදෙව් කියලා කියන්නේ අන්න අර පරාක්‍රම කියන අදහස. එතන ඉඳලා එන බාධක ජය ගැනීම ඉදිරියට යනවා. ඔන්න ඔකේ ඒ වීරිය වැඩිීමේ වටිනාකමයි ඒ වෙනුත් පෙන්눔 කෙරෙන්නේ. ඒ වගේම එක්තරා අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දැක්ුවා කුසීත වස්තු 8කුත් ආරම්භ වස්තු 8කුත්. මෙතන මේ වස්තු කියන්නේ පින්වතුනි මේ ඔය අපි කියන ධන සම්පත් නෙවෙයි. කුසීත වස්තු නමින් හැඳින්වෙන්නේ කුසීතයා තමන්ගේ කුසීත ප්‍රතිපත්තියට ඉඩ සලසා ගන්න අවස්ථා 8ක්. ඉතින් ඒක ගැන ඉස්සෙල්ලා අපි කියමු මොනවද කුසීත වස්තු 8 හැටියට ධර්මයේ දැක්වෙන්නේ. ඔන්න කුසීත භික්ෂුවක් උපකාර කරගෙනයි මේ කාරණේ දක්වන්නේ නිදර්ශනයට. භික්ෂුවට පමණක් නෙවෙයි ගිහියෙකුට උනත් යෝගාවචර
ගිහියෙකුට උනත් මේකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් මේ දේශනාවෙන්. කුසීත භික්ෂුව මෙන්න මේ විදිහටයි හිතන්නේ. ඔන්න කුසීත භික්ෂුවට යම්කිසි විශේෂ වැඩක් කරන්න තිබෙනවා. අපි හිතමු සිවුරු පඬු ගැසීම ආදී යම්කිසි විශේෂ ප්‍රවිද්ධ හා සම්බන්ධ කටයුත්තක් තිබෙනවා. එතකොට මේ භික්ෂුව මොහොමද කල්පනා කරන්නේ? දැන් මට මේ අහවල් කටයුත්ත තියෙනවා. ඒ වැඩේ කරනකොට මට ඇඟට බොහොම අමාරුයි, ඒකට වෙහෙසයි. ඒක නිසා මම දැන් නිදා ගන්න ඕන කියලා ඉතින් නිදා ගන්නවා. ඊළඟට අපි හිතමු මේ වැඩේ කරා කියලා කරලා ඉවර වෙලා මොකද මේ භික්ෂුව හිතන්නේ? දැන් මම බොහොම බරපතල වැඩක් කරා. බොහොම ඇඟට වෙහෙසයි. ඒක නිසා දැන් නිදා ගන්න ඕන. මොන එතකොට වැඩේ කරන්න කලිනුත් නිදාගත්තා, කරලා ඉවරලත් නිදාගත්තා. ඊළඟට අපි හිතමු කුසීත භික්ෂුවට යම්කිසි ගමනක් යන්න තියෙනවා, විශේෂ ගමනක් යන්න තියෙනවා. ගමන යන්න කලින්ම කල්පනා කරනවා දැන් මේ ගමනේ යනකොට මට ඇඟට හරි අමාරුයි. ඒක නිසා දැන් මම විවේක ගන්න ඕනේ, දැන් නිදා ගන්න ඕනේ. නිදා ගන්න. ඊළඟට ගමන ගිහින් ආවා. ගමන ගිහින් ආවට පස්සේ කල්පනා කරනවා දැන් ගමනේ ගියා නිසා මට ඇඟට බොහොම අමාරුයි. දැන් නිදා ගන්න ඕනේ. ආයෙත් නිදාගත්තා. ඊළඟට කුසීත භික්ෂුව ඔන්න පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා හරියට ආහාරයක් එදා ලැබෙන්නේ නැහැ. කුසපුර ආහාරයක් ලැබෙන්නේ නැහැ. එතකොට කල්පනා කරනවා දැන් ඇඟට බොහොම අමාරුයි අද හරියට දානෙත් නැහැ. ඒක නිසා නිදා ගන්න ඕන. ඉතින් නිදාගත්තා. සැතපුණා. එහෙම නැත්නම් හොඳට ආහාර ලැබුණා පිණ්ඩපාතේ ගිහිල්ලා. හොඳට කුසපුර ආහාර ලැබුණාම ඉතින් දානදල ඉවරලා කල්පනා කරනවා අද මේ මෑට පිරුණා වගේ බඩ හරි බරයි, ඇඟ බොහොම බරයි. අද ඉතින් භාවනා කරන්න බෑ. අද ඉතින් නිදා ගන්න ඕනේ. නිදාගත්තා. ඊළඟට කුසීත භික්ෂුවට පොඩි ආබාධයක් ඇති වුණාම මොකද කල්පනා කරන්නේ? දැන් මේ මට මේ ආබාධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ ලෙඩ වුණු එක්කෙනා භාවනා කරන්නේ? නිදා ගන්නවා. නිදාගත්තා. ඊළඟට ඒ ලෙඩේ සනීප වුණාට පස්සේ කල්පනා කරනවා මේ තාම මේ ලෙඩේ සනීප වුණා විතරයි. තාම ඇඟට හරියට ශක්තිය නැහැ. ඒක නිසා දැන් නිදා ගන්නවා. අන්න නිදාගත්තා. ඉතින් මුළු කාලෙම නිදි කුසීත භික්ෂුව. ඊළඟට ඔන්න ඒ කාරණාව වීරයවන්ත භික්ෂුව තමන්ගේ වීරය යෙදීමට උපකාර කර ගන්න ආකාරය බුදු පියාණන් වහන්සේ බුදුමන්දමින් දක්වනවා. මෙන්න මේ විදිහට. වීරයවන්ත භික්ෂුවට දැන් අපි කලින් කියපු ආකාරයට මේක කියන්න වෙනවා. වීරයවන්ත භික්ෂුවට යම්කිසි වැඩක් කරන්න තිබෙනවා, විශේෂ වැඩක් කරන්න තියෙනවා. එතකොට මොකද කල්පනා කරන්නේ? දැන් මට අහවල් වැඩේ කරන්න තිබෙනවා. ඒ වැඩේ කරන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය අනුව භාවනා මානසිකාර්ය හරියාකාර මට පවත්වන්න බෑ. ඒක නිසා මම දැම්මම වීරිය වඩන්න ඕන, භාවනා කරන්න ඕන, මේ ඉක්මනින්ම මේ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා කියලා බොහොම උනන්දුවෙන් භාවනා කරනවා. ඊළඟට වීරයවන්ත භික්ෂුව මේ වැඩේ කළා ඉවර වෙලා කොහොමද කල්පනා කරන්නේ? දැන් අහවල් වැඩේ කරන අවස්ථාවේ මට හරියට බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය අනුව භාවනා මානසිකාර්ය පවත්වන්න බැරි වුණා. දැන්වත් ඒක කරන්න ඕන කියලා අර වගේම උනන්දුවෙන් භාවනා කරනවා. වීරයවන්ත භික්ෂුවට ගමනක් යන්න තියෙනවා. එතකොට කල්පනා කරනවා දැන් අහවල් ගමන මට යන්න තියෙනවා. ඒ ගමන යනකොට මට බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය අනුව හරියට භාවනාව කරගෙන යන්න බෑ. නිසා දැන් භාවනා කරනවා. ගමන යන්න කලින් භාවනා කරනවා. ගමන ගිහිල්ලා ඇවිල්ලා කල්පනා කරනවා අර ගමන යන අවස්ථාවේදී මට හරියට භාවනා කරගන්න බැරි වුණානේ. දැන්වත් කරන්න ඕනේ භාවනා කරනවා. වීරයවන්ත භික්ෂුව පිණ්ඩපාතේ ගිහිල්ලා යම් දවසක හරියට පිණ්ඩපාතේ කුසපුරා ආහාරයක් ලැබුණාම කල්පනා කරන්නේ කොහොමද? අද බොහොම ඇඟට හරි සැහැල්ලුයි. අද බොහොම ඇඟ කර්මන්නේ. අද භාවනා කරන්න. හොඳම වැඩේ. මොහොම තමයි ආහාර ටිකක් ලැබුණ තරමට හොඳයි කියලා ඔන්න භාවනා කරනවා. ඊළඟ දවසේ පිණ්ඩපාතේ ගිහිල්ලා හොඳට කුසපුරා ආහාර ලැබුණාම කල්පනා කරන්නේ ඇඟට අද හොඳට ශක්තිය තියෙනවා. දැන් තමයි භාවනා කරන්න ඕනේ. ඒත් භාවනා කරනවා. ඊළඟට ආරද්ධ වීරයවන්ත භික්ෂුව යම්කිසි සුළු ආබාධයක් ඇති වුණා. එතකොට කොහොමද කල්පනා කරන්නේ? දැන් මේ සුළු ආබාධයක් ඇති වෙලා තියෙනවා. මේක සමහර විට වැඩි වෙලා ගියොත් මට මරණයක් වෙන්න පුළුවන්. දැන්ම භාවනා කරගන්න ඕනේ. ඉතින් භාවනා කරනවා. අසනීපෙන් තනිප වුණ හැටිය ගිරන් භවෙන් නැගී හිටියාම කල්පනා කරන්නේ දැන් මේ අසනීපයක් වෙලා තිබිලා මට හරියට භාවනා කරගන්නත් බැරි වුණා. දැන් සමහර විට අසනීපය ආයෙ හැදෙන්නත් පුළුවන්. ඒක නිසා ඊට කලින් මම හොඳට භාවනා කරගන්න ඕන. මේ නිවන් දකින්න. ඔන්න ඔය තුලින් අපට පේනවා මේ අලස බවත් වීරයවන්ත බවත් අතර ඇත්ත වශයෙන් තියෙන ආකල්ප වල වෙනසක්. මෙන්න මේ හරි ආකල්පය. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරන්න යන අර වීරයවන්තයාගේ ආකල්පයට. ඒ යෙදෙන අවස්ථාව Taman යොදා ගන්නවා නිවනට උපකාර වෙන ආකාරයෙන්. අලසය කුසීතය සංසාරයට උපකාර වෙන ආකාරයෙන් තමයි මේ හැම එකක්ම යොදාගන්නේ. අර අහලා තියෙනෝනේ අර අලසයාට දිවස් තියෙනවා කියලා. අන්න ඒ වගේ ඒ කුසීතයට කොයි එකටත් තියෙනවා නිදහසට කරුණු. ඉතින් බුදු පියාණන් වහන්සේ හැමතැනම මේ විදිහට අර වීරයවන්තයා පිළිබඳ වීරයවන්තයාටයි තැන දීලා තියෙන්නේ. ඒ වගේම දැන් බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වා වදාරන්නේ කම්මවාදෝ, කිරියවාදෝ, විරියවාදෝ කියලා. වාද වශයෙන් සලකනවා නම් බුදු පියාණන් වහන්සේට අපිට හඳුන්වන්න තියෙන්නේ වීරයවාදියෙක් හැටියට. කර්මවාදියෙක්, ක්‍රියාවාදියෙක්, වීරයවාදියෙක්. ඒ කියන්නේ කර්ම ශක්තිය පිළිබඳ උන්වහන්සේ විශ්වාසය තිකරගත යුතු බව සඳහන් කරනවා. පුද්ගලයෙකු තුල ක්‍රියා ශක්තියක් තිබෙන බව, වීර ශක්තියක් තිබෙන බව,
මේවායේ වැදගත්කම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ලෝකයේ තිබෙන අකිරියවාද කියලා දෙයක්. බුද්ධ කාලෙත් තිබුණා අකිරියවාද. අකිරියවාදයේ කට්ටිය කියන්නේ කොහොමද? කර්මය කියලා දෙයක් නැහැ, ක්‍රියා ශක්තියක් කියන දෙයක් නැහැ, වීරියක් කියලා දෙයක් නැහැ. නිකන් ඉඳීමයි කෙනෙකුගේ පරමාර්ථය වෙන්න ඕනේ. ඔහේ කෙරෙන හැටියකට යන්න අරින්න ඕනේ. ඒ දර්ශනය දැඩිව ගත්තු බුද්ධ කාලයේ හිටපු ආචාර්යවරයෙක් තමයි මක්ඛලි ගෝසාල කියන්නේ. ඉතින් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මෙන්න මේ මක්ඛලි ගෝසාලගේ දර්ශනය පිළිබඳව ප්‍රකාශ කළා මෙන්න මේ විදිහට. මහණෙනි, ඔය නූල් වර්ග ආදියෙන් වියන ලද යම් තාක් වස්ත්‍ර තිබෙනවා නම් ඒවා අතුරෙන් කේස කම්බල කියලා කියන්නේ කෙස් කම්බිලිය. කෙස් කම්බිලිය කියලා කියන්නේ ඇතම් ඒ කාලේ හිටපු තවුසන් ඒ අල්පේච්ඡතාවයේ කියලා දැඩිව ගත්ත ඔය එහෙම නැත්නම් අත්ති කියලා මතාණ යෝගී විදිහේ අදහසක්. ඊ පාවිච්චි කළා කෙස් වලින් වියන ලද වස්ත්‍ර. එතකොට බුදු පියාණන් වහන්සේ මෙතන උපමාවටයි ගන්නේ මහණෙනි යම් තාක් වස්ත්‍ර තිබෙනවා නම් ওই නූල් ආදී දේවල් වලින් වියන ලද කේස කම්බලය කෙස් කම්බිලිය තමයි ඊ타ත්ම ලාමක ඊ타ත්ම පිළිකුල් සහිත වස්ත්‍රය. අන්න ඒ වගේ යම් තාක් ශ්‍රමණ ප්‍රවාදයන් තිබෙනවා නම් මහාන ශ්‍රමණයන් අතර යම් යම් වාද තිබෙනවා නම් යම් තාක් වාද තිබෙනවා නම් ඒ හැම වාද අතුරෙන් මක්ඛලි වාදය මක්ඛලි ගෝසාලගේ අර අකිරිය වාදය තමයි ඊ타ත්ම පිළිකුල් සහගත. ඊ타ත්ම ලාමකදී කියලා ඔන්නේ ළඟට තව දුරටත් ප්‍රකාශ කරනවා අතීතයේ යම් තාක් සම්්‍යක් සම්බුද්ධ ඒ රජාණන් වහන්සේලා වැඩ සිටියනම් ඒ හැම දිනෙකම කර්මවාදී ක්‍රියාවාදී වීර්යවාදී අනාගතයේ යම් තාක් සම්මා සම්බුදුවරුන් සිටිනව පහළ වෙනවා නම් ඒ හැම කෙනෙක්ම කර්මවාදී ක්‍රියාවාදී වීර්යවාදී කම්මවාදෝ කිරියවාදෝ විරියවාදෝ කියන වචනය දෙනවා. මේ වර්තමානයේ සිටින මම ඒ කියන්නේ තමන් වහන්සේ ගැන ප්‍රකාශ කරනවා. ඒ සම්්‍යක් සම්බුද්ධ හැටියට ඉන්න මමත් කර්මවාදී ක්‍රියාවාදී විරියවාදී. එතකොට අර මක්ඛලි මොගපුරිසයා එතෙන්ද කියන මොගපුරිසයා කියලා. මොගපුරිසයා කියලා කියන්නේ හිස් පුරුෂයා. මේ මක්ඛලි මොගපුරිසයා ඒ අතීත බුදුරජාණන් වහන්සේගේ දර්ශනයටත් පහර ගහනවා. අනාගත බුදුවරුන්ගේ දර්ශනයටත් පහර ගහනවා. වර්තමාන මේ මගේ ශාසනයටත් පහර ගහනවා. මේ දර්ශනයටත් පහර ගහනවා. කියලා ඊළඟට තව දක්වනවා ඒකට උපමාවක්. යම්සේ මහණෙනි ගම් මොහයක යම් කෙනෙක් මාළු දැලක් දාන්නේ විශාල මාළු ප්‍රමාණයකට මත්ස්‍ය ප්‍රමාණයකගේ අහිත දුක් විනාශය පිණිසයි. ඒ වගේම මේ මක්ඛලි මොග පුරුෂයා විශාල මනුෂ්‍ය ප්‍රමාණයකට වෙනසීම පිණිස අයහපත පිණිස අහිත පිණිස දාන දැලක් වගේ මෙන්න මේ අකිරියවාදී. ඒ තරම් නිග්‍රහ කළ බුදු පියාණන් වහන්සේ මක්ඛලි ගෝසාල දර්ශනයට. නමුත් පින්නතුනි දැන් වැඩි තැනක් ලැබීගෙන යන්නේ ඔය අක්‍රියවාදයට බව මේ පින්නතුන්ට අහන්න ලැබෙනවා ඇති. අර කියාපු විදිහට කර්මය කියලා පින්පව් ආදී දෙයක් නැත. ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන ඒ ශ්‍රද්ධාව තැබීම සුදුසු නැත. පුද්ගලයා තුල තියෙන ක්‍රියාශක්තිය, වීර ශක්තිය යෙදීම ආධ්‍යාත්මික වශයෙන් ඒක නිෂ්ඵල දෙයක්. එහෙම නැත්නම් ඒක මමත්වයේ තහවුරු වෙන දෙයක් ආදී නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරගෙන අර බුදු පියාණන් වහන්සේ මතුකල දැක්කු වීර සමතාව ආදී ඒ ධර්ම ගැන කිසි අවබෝධයක් නැතිව සම්පූර්ණයෙන්ම වීරය ප්‍රතික්ෂේප කරනවා. අර මක්ඛලි දර්ශනය. බැලුවාම වැඩේ ලේසි. බොහෝ දෙනා අර හරියටම අර ගම්මෝයේ දැලක් දැම්මහම ඇමක් සමහර විට ඒකට ඇමක් දාලා ඇමත් එක්කනේ දැල් දාන්නේ. ඒ ඇම කන්න ගිහිල්ලා විශාල මාළු පිරිසක් ඇතුල් වෙන්න වගේ, අහු වෙන්න වගේ, විනාශයටපත් වෙන්න වගේ අකිරියවාදය කියන දර්ශනය තුල ඒකෙන් එතකොට දන් දීම්, සිල් රැකීම්, භාවනා කිරීම කියන ඒවා නිෂ්ඵලයි. දන් දීලා ඒකට වෙහෙස වෙන්න ඕනේ නැහැ. විවි පෑදම් කරගෙන ඒ කිසිවක් අවශ්‍ය නැහැ. සිල් රැකීම කියන එකත් නිෂ්ඵල දෙයක්. භාවනාව කියන එකත් ඒක මෝඩ වැඩක්. කාලය කාදැමීමක්. ওই විදිහේ අර දුර්මත ඒවා පහසු හැටියට පේනවා. ඔන්න ඔය හැම ගිල්ලා. හැම ගිල්ලලා ඊළාට සංසාරයේ අතරමං වෙනවා. භයානක විදිහට විනාශයටපත් වෙනවා. ඒකයි අර මක්ඛලි වාදය ගැන බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම නිග්‍රහ කොට වදාළේ. ඒක අර පුද්ගලයා තුළ තියෙන ක්‍රියාශක්තිය, වීර ශක්තිය ඒක මරනවා. ඒක නැති කරනවා. ඒක තුලින් අර කවදාවත් බෑ විමුක්තියක් ලබා ගන්න. තාමත්ම භයානක විදිහේ දර්ශනයක්. නමුත් මේ කාලේ බොහෝ දෙනෙක් ඒවට ඇදිලා යනවා අන්නර කියාපු අර මාළු දෙලට ඇදිලා යනවා වගේ. මිනිස්සුන් විශාල පිරිසක් ඇදිලා යනවා. පහසු හැටියට පේන නිසා නිකන් ඉඳීම. අර ඒකට විශේෂයෙන්ම හේතු වෙන්නේ අර මේ කාලේ ජීවිතය සුඛෝභෝගී ජීවිතය විශේෂයෙන්ම බොත්තමක් තද කිරීම පමණකින් විදුලි ආලෝකය ලැබෙනවා නම් ඇයි බැරි ඒ තරම් පහසුවෙන් ප්‍රඥා ආලෝකය ලබන්නේ? බොත්තමක් තද කිරීම පමණකින් තමන්ගේ නිවසේ
විදුලි පංකාව ක්‍රියාත්මක කරලා හොඳ සිසිලක් ලබා ගන්න පුළුවන් නම් නිවන් සිසිලස ඒ සැනසෙල්ල ලබා ගන්න බැරිද නිකන් ඉඳලා? එහෙම නැත්නම් සුළු වීරියකින්. ඔන්න ඔය විදිහටයි ඇතම් කෙනෙක් තර්ක කරන්නේ. නමුත් මේක තුල තියෙන අන්න අකිරියවාදයයි. ඉතින් ඒ වගේම ඇතම් කෙනෙක් මේ ඔය දැන් සෝන ප්‍රවෘත්තිය වුණා සමහර කෙනෙකුට වැරදියට තේරුම් කරන්න පුළුවන්. අන්න සෝන හාමුදුරුව පවා අර වීරිය කරලා හරියන්නේ නැහැ. තවත් සමහර කෙනෙක් තර්ක ආටියට ඉදිරිපත් කරනවා. ඒක බුද්ධ කාලයට අයිති දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සිද්ධියක්. නමුත් මේ පින්නතුන් සමහර විට අහලා ඇති. ඒක තුලත් වටිනා ධර්ම කාරණා රාශියක් තිබෙනවා. මොකක්ද? ආනන්ද ස්වාමීන් වහන්සේගේ රහත් බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ 3 මාසයකට පස්සේ සංගායනාවක් පැවැත්ුණා. රහතුන් වහන්සේලාගේ 500ක් එකතු වෙලා. එනමුත් රහතුන් වහන්සේලා 500ක් සඳහා ආසන පිළියෙල වුණාට මොකද එක නමක් අඩුයි. මොකද අත්‍යවශ්‍යම ස්වාමීන් වහන්සේ කෙනෙක් අඩුයි. බුදු පියාණන් වහන්සේගේ දේශනා ඔක්කොම මේ ධාරණය කරගෙන බුදු පියාණන් වහන්සේගේ උපස්ථායකයෙක් හැටියට අවුරුදු ගණනාවක්ම වැඩ වාසය කළ ආනන්ද ස්වාමීන් වහන්සේ තාම රහත් වෙලා නැහැ. ඕකයි අඩුපාඩුව. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට පැවරුණා ඔන්න දැන් රහත් වෙලාමයි ඔන්න හෙට දවසේ මේ සංගායනාව තියෙන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කලින් දවසේ පුළුවන් වෙර දාලා 4 ඉරියව්වෙම දැඩිව අදිෂ්ඨාන කරගෙන භාවනා කරන දැඩිව භාවනා කරන තාම නෑ රහත් උනේ. එහෙම දැඩිව භාවනා කරගෙන ගිහිල්ලා ඔන්න රාත්‍රියේ ඒ සැතපෙන වෙලාව ආවම ඒ ඇඳ ළඟට ගිහිල්ලා පාහෝදගෙන ඇඳ ළඟට ගිහිල්ලා පයනේ වැතිර ගන්න හාන්සි වෙන්න ශරීරය නැව්වා. එතකොට ඉඳගත්තු ඉරියව්වත් නෙවෙයි, සයනේ ඉරියව්වත් නෙවෙයි. ඔය දෙක අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිත සියලු ආශ්‍රයයන්ගෙන් මිදිලා රහත් වුණා. ඒක විශේෂ දෙයක් හැටියට දක්වන්නේ මේ මුළු මහත් ශාසනයෙම 4 ඉරියව්වෙන් තොරව ඒ අතරදී රහත් බව ලැබූ එකම ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හැටියට. නමුත් මේක පවා ඇතම් කෙනෙක් තර්ක කරන ඕනේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අච්චර උත්සාහ කරලා ඒ ඇතහැරියාම නේද රහත් උනේ කියලා. මේකේ ධර්මතාව බොහෝ දෙනා තේරුම් ගත්තේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේගෙන් ඒතදග්‍ර తত্ত্বය, ඒ කියන්නේ අර කියාපු විදිහට මගේ ශ්‍රාවකින් අතර අග්‍රයි කියලා කාරණා කීපයක් නිසා ඒතදග්‍ර తত্ত্বය ලැබූ මහා පුදුම ස්වාමීන් වහන්සේ නම. මේ පින්නතුන් කවුරුත් දන්නවා. උපස්ථායකින් අතර අග්‍රයි. ඒ වගේම සතිමන්තානං ගතිමන්තානං ධිතිමන්තානං අග්ගෝ ඒතදග්ගං කියලා ওই විදිහට දක්වනවා. සතිය දිනු කළ ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨයි අග්‍රයි. ඊළඟට ගතිමන්තානං කියලා කියන්නේ වැටහීම් ශක්තිය. මේ පොඩි ධර්මදේව කොටසක් පිළිබඳව පවා ගැඹුරු වැටහීම් ශක්තිය අතිනුත් අග්‍රයි. ඊළඟට ධිතිමන්තානං ධෘති ශක්තිය කියලා කියන්නේ තමන් ගත්තු කාර්යයේ හරියට ඒකේ පිහිටලා දැඩි වීරයකින් ඒ අදිෂ්ඨාන ශක්තියෙන් කටයුතු කිරීමේ හැකියාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට තියෙනවා. ඉතින් ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ගැනම ඇතම් අවස්ථාවල ප්‍රකාශ කළා මගේ හොඳම කල්යාණ මිත්‍රයා කායගත සතියේ කියලා. කායගත සතිය තමයි මගේ හොඳම මිත්‍රයා කියලා. ඉතින් එහෙම පසුබිමක් ඇතිව ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන හිතලා බලනකොට එදා ඒ උන්වහන්සේ යෙදූ වීරිය ගැන අපි දැන් වෙන විදියකට අපි කල්පනා කරලා බලමු. ඒක වෙන විදියේ විවරණයක් ඉදිරිපත් කරන්නයි සිද්ධ වෙන්නේ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් හෙට දවසේ මට මේ රහත් නොවීමේ ශාසනික කටයුත්තට එකතු වෙන්න බෑ. මේ ශාසනික කටයුත්තේ අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේක කොහොම හරි ශාසනය වෙනුවෙන් මම වීරිය වඩලා මේ தත්ත්වය සුදුස්සෙක්ම වෙලාම යන්න ඕන කියලා එහෙම දැඩි අදිෂ්ඨානයකින් වීරිය කළා. ඒක තුල මේක පින්නතුන් දන්නවා යම්කිසි නොසන්සුන් බවක් ඉබේටම ඇති වෙනවා. අර සෝනහාමුදුරන්ට වුණා වගේ ඒකට කියන්නේ අච්චාරද්ධ වීරිය. දැන් මේ ගාථාවේ කියන්නේ අච්චාරද්ධ වීරිය. ආරද්ධ වීරිය කියන එක හොඳයි. වීරිය ආරම්භීම හොඳයි. නමුත් අච්චාරද්ධ වීරිය නරකයි. අච්චාරද්ධ වීරිය කියලා කියන්නේ අති ආරද්ධ. පමණට වැඩිය යෙදූ වීරිය නරකයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ යෙදුණු අවස්ථාවනුයි ඇත්ත වශයෙන්ම දන්නේම නැතුව නොසන්සුන් බවකට උද්ධච්චය කියලා කියන. ඒ නොසන්සුන් බවකට සිත ගියා. ඉතින් හැම ඉරියව්වෙම සතියෙන් ඒ කායගත සතිය හොඳට පුරුදු කරලා තියෙන නිසා සතියෙන් කටයුතු කරන අතරේ අර ඉඳගත්තු ඉරියව්වේ ඉඳලා සයනයට පහත් වෙන ඒ අවස්ථාව ගැන අපට හිතන්න තියෙන්නේ. අපි උපමාවකට ගත්තොත් දැන් ඔය අධිවේග වාහනයක් දුවවන දක්ෂ රියදුරෙක් පවා අධිවේග වාහනයකින් බොහොම වේගයෙන් එළවගෙන යන දක්ෂ රියදුරෙකුට පවා මංසන්දියකට ආවට පස්සේ සීරුවෙන් ඒ වේගය මන්දක් අඩු කරලායි හරවන්න වෙන්නේ. ඒ වගේ දෙයක් ආනන්ද ස්වාමීන් වහන්සේට සිද්ධ වෙන්නේ නැත්තේ. හැම ඉරියව්වෙම දැඩිව වීරෙන් ඒ සතිය පිටුවාගෙන හිටියා.
අන්න අර අවස්ථාවේදී ඒකට අපිට කියන්න පුළුවන් ඉරියාපත සංධිය. ඉරියව් සංධිය. ඉරියව් සංධිය. ඇත්ත වශයෙන් පින්වතුනි මේ ඉරියව් හතර බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ රෝධ හතරක් වගේ. මේ රෝධයක් පෙරලෙන්න වගේ මේ ඉරියව් යන්නේ. ඉඳගත්තු ඉරියව්වෙන් නැගිටලා හිටිනවා, ඊළඟට ඇවිදිනවා, ඊළඟට හිටගෙන හිටිය ඉරියව්ව ඊළඟට ගමන්නට හැරෙනවා, ගමනෙන් ඊළඟට නැවත හිට ගන්නවා, ඊළඟට ඉඳ ගන්නවා, සයනය කරනවා. ওই විදිහට රවුමේ යන්නේ චක්‍රයක් වගේ. මේවා අතර මේ ඉරියව් හතර ඉරියව් අතර තියෙනවා සංධි. ඒ සංධිය බොහෝ දිනාට දැනෙන්නේවත් නැහැ. කලබලයට වැඩ කරන කෙනාට අර ඉරියව් සංධි පිළිබඳ අවබෝධයක් නැහැ ඇත්ත වශයෙන්. බොහොම ඉක්මනින් අපි හිතමු කලබලයට කෙනෙක් මොකක් හරි හදිසි කාරණයක් අහන්න ලැබුණ හැටිය නැගිට බවවත් දන්නේ නැහැ. ඉඳගෙන හිටිය පුද්ගලයා මෙන්න දුවනවා. ඇත්ත වශයෙන් සතිමත් කෙනා නම් ඉඳගෙන ඉඳලා ඊළඟට ඒ ඉන්දියාගත්තු ඉරියව්ව මෙනෙහි කරලා හිට ගන්නවා. ඊළඟට ඒයින් පෙනෙනවා ශරීරය, මේ ශරීර වාහනය දැන් අර ඉඳගෙන තිබුණු ඒ වාහනය දැන් හිට ගත්තා. ඊළඟට ඔන්න ඒක ක්‍රියාත්මක කරනවා, ගමන ආරම්භෙනවා. ඒ විදිහටයි අර සතිමන්තව යනවා. නමුත් අර කලබලයට අරක ඇහුම හැටිය මෙන්න දුවනවා පුද්ගලයා. ඉතින් ওই විදිහට අර ඉරියව් එකින් එක සම්බන්ධ කරලා සාමාන්‍ය ලෝකයේ ඒවා ගැන අර ඉරියව් සංධිය ගැනවත්, ඊයාපත සංධි කියලා කියන ඉරියව් සංධි ගැනවත් අවබෝධයක් නැහැ. නමුත් අර සතිමන්ත අර කායගත සතිය මිත්‍රයා හැටියට දීර්ඝ කාලයක් පුරුදු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ අර කියාපු අර ශාසනික අර්ථය සඳහා යම් කිසි දුර්වලකමක් නිසා චාරද්ද වීර්ය කියලා කියන අධික වීර්ය දැරුවේ වී නමුත් අර අවස්ථාවේදී මොන ධර්ම හේතුවකින් මොන ධර්මතාවකින් හෝ ඉරියාපත සංධියේදී සමතාවට ආවා. ඉරියව් සමතාවට ආවා, වීර්ය සමතාවට ආවා. ඒකයි ඒ අවස්ථාවේ රහත් උනේ. වෙන දෙයකින් නෙවෙයි. වීර්ය අතහැරි නිසා නෙවෙයි. එතන කෙනෙක් හිතන්නේ වීර්ය ඇතහැරි නිසාය මේ රහත් උනේ කියලා. ඒකෙන් පිටින්ම වැරදි අදහසක්. වීර්ය සමතාව ප්‍රත්‍යක්ෂ කළා එතන. වීර්ය සමතාව ප්‍රත්‍යක්ෂ කළා. අර නොයෙකුත් අපි උපමාවලින් දැක්කු වීර්ය සමතාව ඇත්ත වශයෙන්ම වීර්ය සමතාව කියන එක මේ වැඩේට බහින කෙනා ඒක තේරුම් ගන්න. දැන් පීනන්න බෑනේ ගොඩ ඉඳගෙන. පිහිනීමේදීත් වාහනේ ලැබීමේදීත් මේ හැම එකකදීම තියෙනවා. අර ඒ දක්ෂතාව මතුවෙන්නේ ඒකට යෙදිලා යම් අවස්ථාවක වීර්ය සමතාව තේරුම් ගත්තාමයි. ඒ මොකද ඒ වීරිය තුල තියෙන උතන අන්ත දෙකක් තිබෙනවා. දැඩි වීරිය තුල තියෙන්නේ දල දඬු වීමක්. එතකොට දල දඬු බව වෙනත් හොඳ නැහැ. අඩු වීරියෙන් තුලින් තියෙන ලිහිල් බව. දල දඬු බවත් හොඳ නැහැ. ලිහිල් බවත් හොඳ නැහැ. එතකොට සාමාන්‍ය ලෝකයේ සිරිත ඉතින් බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේට අච්චර පෙරුම්දම් පෙරු බෝධිසත්වයන් වහන්සේටත් එහෙම වැරදුනා නම් අපිට වැරදීමේ දෝෂයක් නැහැ. නමුත් වැඩේට බහින්න ඕනේ. බහැලා ඉවර වෙලා. බැස්ස කෙනාටයි මේක තේරෙන්නේ මේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ මේ ඉන්ද්‍රිය සමතාව පිළිබඳ ප්‍රශ්නයක් සාමාන්‍ය ලෝකයට ඇත්තෙම නැහැ. වාහනයක් එලවන්න පටන් ගත්ත අවස්ථාවේ ඉඳලානේ මේ වාහනය පාලනය පිළිබඳව මේක සුක්කානම හරවන පවනට වැඩිය කපන්න ඕනද අඩුවෙන් කපන්න ඕනද මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන් වන්නේ පිහිනෙන්න වතුරට බැස්ස කෙනාටනේ එතෙන්දිත් ඒ යටට යන්නේ නැතුව ඒ උඩට ඉන්න පුළුවන් විදිහේ යම්කිසි විශේෂ දක්ෂතාවක් ක්‍රමක්‍රමයෙන් මතු කරගන්න වෙන්නේ. ඒ වගේ වැඩේට බැස්ස කෙනාට තමයි ඒ ක්‍රමක්‍රමයෙන් අර කියාපු අන්ත දෙකෙන් ඉවත් වෙලා මධ්‍යම තත්වයට එන්න පුළුවන් වෙන්නේ. වීණාව ගහන්න වාදනය කරන්නේ නැත්නම් එහෙමනේ පටන් ගන්න. පටන් ගත්ත කෙනා දන්නේ නැහැ මේක හරියට පමණට වැඩිය තදද පමණට වැඩිය ලිහිල්ද මේ හැම එකක්ම. ඉතින් ප්‍රායෝගික වශයෙන් ඊටම ප්‍රායෝගිකයි මේ උපමා කොයි පැත්තෙන් බැලුවත්. ඉතින් ඒ විදිහේ තත්වයක් ගැන ඒ විදිහේ කාරණයක් ගැන අපි කල්පනා කරලා බලනවා නම් මේ ධර්මයේ සඳහන් වෙන නිදර්ශන ඒ කතාවල අර වාචාර්ථයේ පමණක් අරගෙන කතාන්තර සිද්ධිය බාහිර කොටස විතරක් බලලා යම් යම් වැරදි නිගමන වලට පැමිණෙන එකයි බොහෝ දෙනාගේ සිරිත තිබෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ තරයෙන්ම ප්‍රකාශ කළ තියෙනවා මගේ දර්ශනය මගේ මේ ධර්මයේ වාදයක් හැටියට හඳුන්වනවා නම් කියන්න තියෙන්නේ කම්මවාදෝ, කිරියවාදෝ, විරියවාදෝ. මෙතන කර්මවාදය කිව්ව එකෙන් මේ ඇතම් කෙනෙක් සමහර විට වරදවල හිතා ගන්න පුළුවන්. හැම එකක්ම මේ අතීත කර්මයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඔහේ යන්න හැටියට යන්න අරිනවා කියලා. එහෙම එකක් නෙමෙයි කර්මය කියන ගැඹුරු අදහසක් තියෙන්නේ එතන. මේ හැම එකක්ම මේ වර්තමාන චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වා වගේ මේ අපේ චේතනා ශක්තිය තුළ මේ වර්තමාන අවස්ථාවේ අපිට ශක්තියක් තිබෙනවා මේ වෙනස් කරන්න. ඒකයි පියාණන් වහන්සේ මේ කර්මයේ චේතනාව හැටියටම හැඳින්වුවේ. ඉතින් ඒකටම අදාළයි මේ කියපු මේ සමතාව. යම් කිසි අවස්ථාවක අපි තේරුම් ගන්න ඕන සීමාන්තිකව නැතුව මෙන්න මේ ප්‍රමාණයට. අන්න ඒ අවස්ථාවේදී තමයි අර චතුරංග සමන්නාගත වීර්යය. අර කියපු ධාවන තරංගයේ අවසාන වටය වගේ. හරියට හැල්මේ දුවලා ඒ ශක්තියත් ඉතුරු කරගෙන ඒ වෙලාව ආවම තමයි ජීවිත පරිත්‍යාගයෙන් ඊළඟට උත්සාහ කරලා ඒ සටන දිනන්නේ. ඉතින් කොයි එක පිළිබඳවත් එහෙමයි ලෞකික
ජීවිතේ දැන් ඔය වීරියට විරුද්ධව කතා කරන නැත්නම් අය පවා ඒ ධනෙයිපයි මනිත් කටයුතු සඳහා වීරිය යොදනවා. ඇයි එතකොට මේ ශාසනික කටයුතු මේ බණ භාවනා ආදියට වීරියක් එපයි කියන්නේ. ඉතින් ඒක අයින් පිටින්ම අර වැරදි ආත්ම දර්ශනය ගැන වැරදි අදහසක් එතන තියෙන්නේ. සක්කාය දිට්ඨිය වැඩෙනවා ඒ විදිහේ නොයිකුත් විදිහේ විකෘත විදිහේ තේරුම් කිරීම මේ කාලේ නිතර අසන්ට ලැබෙනවා. එතකොට මේ අර කියාපු විදිහට ගම්මෝයේ දාපු දැලට අසු වෙන්න වගේ මේ පින්නතුන් කල්පනා කර ගන්න ඕන. ඒ හැම පැත්තෙන්ම දැල් දාලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටි දැල් වැටිලා තියෙනවා. ඒවට අහු වෙන්නේ නැතුව මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගත යුතු ආකාරයට තේරුම් අරගෙන මේ කථාන්තර තුල ගාථා තුල තිබෙන වාචාර්ථයේ පමණක් නෙමෙයි මේවායේ තියෙන ගැඹුරු අර්ථය ධර්මානුකූල අර්ථය හරියට තේරුම් අරගෙන ඒ අනුව මේ මධ්‍යම ප්‍රතිපදාවට බහැලා මේ ධර්මය තුල තියෙන මධ්‍යම ප්‍රතිපදාවක් බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළ ඔය ධර්මයේ මෙන්න උපමාවක් නිසා අර වේගෙන් ගලාගෙන යන සැඬ වතුරකින් ඈතරවන්න මධ්‍යස්ථ වීරියක් යොදන්න ඕන. එකපාරට මේ කඩාගෙන ගිහිල්ලත් බෑ වතුරටත් ඉඩ දෙමින් හැමින් ක්‍රමක්‍රමයෙන් එහා ගොඩට යන්න ඕන. හැම එකකම තුල තියෙනවා අන්නේ විදිහට මධ්‍යස්ථ ක්‍රමයක් මධ්‍යස්ථ මට්ටමක්. ඉතින් ඔන්න ඔය ධර්මතාවය අපිට මෙන්න මේ කථාන්තරය තුලින් එහෙම මතු කර ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්ම කාරණා ටික හොඳට හිතට කාවද්ද ගත්තා නම් මේ පින්නතුන්ට මේ තම තමන්ගේ දාන සීල භාවනා කියන කටයුතු වඩාත් ශ්‍රද්ධාවකින් යුතුව ඒ ශ්‍රද්ධාව අනුවමයි වීරිය ඇති වෙන්නේ ඒ වීරිය අනුවයි සතිය සමාධිය ප්‍රඥාව මතු කර ගන්න පුළුවන් වන්නේ අර විදිහට ඉන්ද්‍රිය සමතාව යම්කිසි අවස්ථාවක කෙනෙකුට ඇති කර ගන්න පුළුවන් වන්නේ ඒ ඇත්ත වශයෙන්ම මේ ඉන්ද්‍රියන් හරියාකාර පහළ වුණයි කියලා කියන්නේ අර මාර්ගඵලය ලැබු කෙනාටයි. මොකද මේ මාර්ගඵලයක් ලැබුව සෝවාන් පුද්ගලයාට තමයි හරියාකාරම ශ්‍රද්ධාව තියෙන්නේ. සාමාන්‍යව අපි කොයිතරම් ශ්‍රද්ධාව තියෙනවා කිව්වට මේ නිවන පළවෙනි වරට දුටු තැනත්තා තුලයි ඔය ඉන්ද්‍රියන් හරියාකාර පිහිටන්නේ. ඒ පිහිටුවත් ඒ ඉන්ද්‍රියන් Tamanට ලැබුණත් ඒවා පිළිබඳ සමතාවෙ ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන. සෝන ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා වගේ වෙන එකක් තවාර බුදු පියාණන් වහන්සේත් අන්තිමට ඒ ආශ්‍රය පාරමී පුරලත් ඒ තමන් වහන්සේ මේක හෙලි කරගන්න පළමුවෙන්ම මතු කරලා දුන්නා මේ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේ වගේ දවසේ කල්පනා කරගන්න ඕන අපි මේ සංසාර විමුක්තිය නම් අපේ පරමාර්ථය. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. අනිත් ඒවටත් වඩා දැඩිව නමුත් තාමත්ම ක්‍රමානුකූලව ක්‍රමවත්ව දඟලන්නේත් නැතුව නිකන් ඉන්නෙත් නැතුව තරම් මධ්‍යස්ථ මට්ටමකින් වීර වැඩිමකිනුයි මෙන්න මේ පරමාර්ථය සාර්ථක කරගන්න පුළුවන් වන්නේ. එතකොට මේ වටිනා පොයේ දවසේ මේ පින්නතුන් අද මේ පැයක් පමණ වේලා අර තමන්ගේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියන ඒ ඇත්ත වශයෙන් අපි සඳහන් කළ ආකාරයට ඒ ඉන්ද්‍රියන් යම් අවස්ථාවක හරියාකාර මතුවෙන්නේ නම් අන්න අර මාර්ගඵල අවස්ථාවේදී නමුත් ඒවාට පූර්ව භාග වශයෙන් මේ කාරණා හිතට වැටුනොත් තමන්ට පුළුවන් බොහොම ඉක්මනින් මේ කියාපු තත්ත්ව පවා ලබා ගන්න. ඉතින් ඒ වායේ වීර සමතාව පිළිබඳ අවබෝධය ඇති කරගෙන අද දින මේ ධර්ම දේශනා තමන්ගේ සීල සමාදානිය තුලින් ඒ තමන් විවිධ මට්ටමින් යම් යම් ශීල ආරක්ෂා කළා. ඒ ශීලයයි තමන්ට සමාධියට උපකාර වෙන්නේ. ඒ සමාධියයි ප්‍රඥාවට උපකාර වෙන්නේ. මේ වායේ ක්‍රමානුකූලත්වයේ තේරුම් අරගෙන මෙන්න මේ ධර්ම ශ්‍රවණානිසංසය තමන්ටත් ඉක්මනින්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින්වත් මිදලා උතුම් මමා මහ නිවන් ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ විශ්වයේ යම්තාක් අවීචයේ සිට අකනිටා දක්වා තම තමන්ගේ නෑයන් සහිත යම්තාක් මේ විදිහේ මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණමය කුසලයන් අනුමෝදන් වීමට කැමැති අය සිටිතොත් ඒ හැම කෙනෙක්ම මේ කුසලය අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියන්නේ ittavata camhi sampatan punya sampadam sabbe devanumodanto sabba sampatti siddhya sabbe devanumoditva buddhantu amtam padam akasattha jummattha devanaga mahidhika punyantam anumoditva chiram rakhantu sasanam akasattha jummattha devanaga mahidhika පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේපි පානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඛානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.